ආයිබෝවන් මම බිහේෂ් ඉන්දික සම්පත් කැලණි විශ්වවිද්‍යාලයේ සිංහල අධ්‍යනාංශයේ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්යවරයෙක් හැටියට සේවය කරනවා. අද උසස් පෙළ සිංහල විෂය හදාරන 13 වන ශ්‍රේණියේ ඔබ වෙනුවෙන් පැමිණුනේ ප්‍රේමතෝ ජායති සෝකෝ ඔබට නිර්දිෂ්ට නාට්‍ය කෘතියට අදාළ දෙවන සහ තෙවන අංකවල රසවින්දන සහ විචාර කොටස සාකච්ඡා කරන්නටයි. මෙහි නිපුණතා මට්ටම ආදී ඔබේ ගුරුවත් පොතේ දැක්වෙනවා. අපි කලින් දේශනාවේදීත් ඒවා පැහැදිලි කරගත්තා. නිර්දිෂ්ට කෘති ආශ්‍රයෙන් නාට්‍ය කලාවට ආවේනික ලක්ෂණ අවබෝධ කර ගැනීම තමයි මෙහි අරමුණ වෙන්නේ. දෙවන සහ තුන්වෙනි අංක තමයි අන්තර්ගතයේ හැටියට සාකච්ඡා කරන්නේ. අපි කලින් දේශනාවේදී ප්‍රේමතෝ ජායති සෝකෝ නාට්‍යයේ පළමුවන අංකයට අදාළ නාට්‍ය විකාශනය අවස්ථා සිදුවීම් චරිත ගොඩනගලා තියෙන ආකාරය ගැන සාකච්ඡා කළා. ඒ දැනීම ආවර්ජනය කර ගැනීම මෙතෙන්දී වැදගත් වෙනවා. මේ අවස්ථාවේදී සාකච්ඡා කරන්නේ දෙවන සහ තුන්වන අංක පිළිබඳව. දෙවන අංකය ඇත්ත වශයෙන්ම ප්‍රේමතෝ ජායති සෝකෝ නාට්‍යයේ අංක 3ක් තියෙනවා. ඒ අනිත් අංක දෙකට සාපේක්ෂව කෙටි අංකයක් තමයි දෙවන අංකය. මෙහි ප්‍රධාන වශයෙන්ම දැක්වෙන සිදුවීම වෙන්නේ උද්දාල බ්‍රාහ්මණයා ස්වර්ණතිලකාගේ ප්‍රේමය අයදීම, ප්‍රේමය ඉල්ලා සිටීම තමයි ප්‍රධාන වශයෙන්ම දැක්වෙන්නේ. ප්‍රේමය, තමන්ගේ ප්‍රේමය අයට ප්‍රකාශ කිරීම. ඊට ස්වර්ණතිලකා එකඟ කර ගැනීම සඳහා ප්‍රකාශ කරන කරුණු මේ ආදිය තමයි දෙවන අංකයේ ප්‍රධාන වශයෙන් දැක්වෙන්නේ. දෙවන අංකය ආරම්භ වන්නේ සූත්‍රධාරගේ ගායනයකින්. ඒ ගායනයෙන් දැක්වෙනවා සැඩොල් බමුණා ස්වර්ණතිලකාගේ තාත්තට පංචමදුරාවේ රජතුමා ළඟ සේවය කරන්න අවස්ථාව ලැබී තිබෙන බව. මොකද පළවෙනි අංකයේ අවසානයේ කිව්වනේ උද්දාල බ්‍රාහ්මණයා ඔහුට එසේ සේවය කරන්න අවස්ථාව සලසා දෙන බව. ඉතින් ඒ පොරොන්දුවට අනුව එම අවස්ථාව ලබා දීලා තියෙනවා. එහෙත් උද්දාල බ්‍රාහ්මණයා සැනසුමකටපත් උනේ නැහැ. තවදුරටත් සිත් කනස්සල්ලෙන් සිටින බව දැක්වෙනවා. ඒ කනස්සල්ලට හේතුව ස්වර්ණතිලකා බව අපි දන්නවා. ඔහු ශිෂ්‍යයන්ට ශිල්ප ලබා දීමට පවා නොගොස් සිටි බව මෙම ආරම්භක ගායනයෙන් දැක්වෙනවා. ඒ ගායනය තුලින් ප්‍රශ්නාර්ථයට ලක් කරලා තියෙනවා. ස්වර්ණතිලකා කෙරෙහි ඔහුගේ සිත වසඟව තිබෙනවාද? එතකොට ශිෂ්‍යයන් තුල කුකුසක් ඇති වෙනවා. ඒ කුකුස කවර ආකාරද? මේ ආදි වශයෙන් උද්දාල බ්‍රාහ්මණයාගේ මිතුරන් ලෙස අදහස් පළ කරමින් අත්වලත් ඔහුට පවසන්නේ නොහොබීය සකි ඔබට ඒ ළඳ ඔබ තමන්ගේ භාර්යාව සහකාරී හැටියට ලං කරගත්තොතින් ඔබට බොහෝ අයසට මුහුණ පාන සිදු වෙනවා. ඔබට ඒ කාන්තාව ගැලපෙන්නේ නැහැ කියන එක තමයි ඔවුන් ප්‍රකාශ කරන්නේ. ස්වර්ණතිලකාට තමන්ගේ අදහස උද්දාල බ්‍රාහ්මණයා ප්‍රකාශ කරන වෙලාවේදී ස්වර්ණතිලකා කියනවා බ්‍රාහ්මණයා ලෝතුරා සුවයක් විඳින කවුනලු ආදී බ්‍රහ්මාස්වාදයට සමාන ශිෂ්‍යයෝ ඔහුට ගරු කරනවා. ඉතින් ඒ වගේ චරිතයක්, ඒ වගේ උගත් පාරිශුද්ධ ලෝතුරු සුවයක් විඳින කෙනෙක් තමන් වගේ කුලහීන ළඳ බොළඳ නූගත් කාන්තාවක් ලං කර ගැනීම ගැලපෙන්නේ නැහැ, සුදුසු නැහැ කියන එක ස්වර්ණතිලකා කියනවා. ඔන්න ඒ වෙලාවේ තමයි ස්වර්ණතිලකා තමන්ගේ අතීත කාරණය උතුරු මදුරාවෙන් නිරපා හැරීමට හේතු වෙච්ච කාරණය හෙළි කරන්නේ. නායක සැඩොලාගේ පුත්‍රයා තමන්ට ප්‍රේමය ප්‍රකාශ කරපු වෙලාවේ ඔහු ගැන පිළිකුලක් මිස ප්‍රේමයක් ඇති වුණේ නැහැ. ඒ නිසා තමයි ප්‍රතික්ෂේප කළේ. හැබැයි ඒ සිදුවීම ඔහු ගිහිල්ලා ඒ රටේ රජුරවන්ට, උතුරු මදුරාවේ රජුරවන්ට වාර්තා කරන්නේ වෙනස් විදියකට. කුලවතුන් ප්‍රාර්ථනා කරන නිසා තමන් ප්‍රතික්ෂේප කළා කියලා. ඒ වෙලාවේ තමයි උදහසටපත් වෙන රජුරෝ ස්වර්ණතිලකාත් පියාත් පිටුවහල් කරන්නේ. මෙන්න මේ සිදුවීම ඇය කියනවා. ඒ සිදුවීම කියලා ඇගේ දුක් වේදනාවන් හෙළි කළා. ස්වර්ණතිලකා කියනවා පියාට උවටන් කොට තාත්තා බලා කියාගෙන ජීවත් වෙන එක මිසක් විවාහයක් ගැන අපේක්ෂාවක් නැති බව. ඒ අවස්ථාවේදී උද්දාල බ්‍රාහ්මණයා කියනවා
ශිෂ්‍යයෝ මට ගරු කරනවා තමයි. ඔවුන් තුල භක්ති ප්‍රේමය තියෙනවා තමයි. හැබැයි මට අවශ්‍ය වෙන්නේ එහෙම ගෞරවයක් ශිල්පයට දක්වන කැමැත්තක් ගෞරවයක් නෙමෙයි. මට අවශ්‍ය වෙන්නේ මට ආදරය කරන කෙනෙක්. මට ආදරය කරන කෙනෙක් මේ ලෝකේ නැති බව මම තේරුම් අරන් තියෙනවා. මට ඕන දිවා රෑ දෙක හද සමීපේ දැස නොපියා මාදිහා බලාගෙන ඉන්න මුහුණ මත ඇස් රඳාගෙන ඉන්න විදිහේ ආදරයක්. බමුණාගේ මේ අදහස බමුණා ස්වර්ණතිලකාට ප්‍රකාශ කරන්නේ මෙන්න මේ විදිහට. ශිෂ්‍යයෝ මට කරති බොහොමන් භක්ති ප්‍රේමය ඇත වුන් තුල මා කෙරේ මතු නොවේ එලෙසට ශිල්ප ශාස්ත්‍රය වෙතද දක්වති ඊට අධිකව භක්ති ප්‍රේමය ගෞරවය හෝ කුමක් කීවද ඒකක්වත් නොවේ සෙනෙහස ඈත සිට පිරිනමන භක්තිය ගෙනත් පාමුල තබන බොහොමන ඒකක්වත් නොවේ සෙනෙහස දිවාර දෙක හද සමීපේ දැස නොපියා බලා ඉන්නා දෙකී සෙනෙහස නොලබ පරිභව මුත් කිසිත්තන් මුලක් තෙපුලක් ලබා ගැන්මට ජීවිතය තුරු මුහුණ මත සඳා ඉන්නා දෙයකී සෙනෙහස. මේ කරුණ ටික තමයි දෙවන අංකයේ ඉදිරිපත් වෙන්නේ. ඉන් අනතුරුව තුන්වෙනි අංකය තුන්වෙනි අංකය ආරම්භ වෙන්නේ ස්වර්ණතිලකා ලබා ගැනීමෙන් අය තමන්ගේ සහකාරිය හැටියට බිරිඳ හැටියට ගෙන්වා ගැනීමෙන් බ්‍රාහ්මණයා සතුටටපත් වූ බව පැවසෙන සූත්‍රධාරගේ ගායනයකින් ස්වර්ණතිලකාගේ පැත්තෙන් ගත්තාම ස්වර්ණතිලකා කියනවා උද්දාල බ්‍රාහ්මණයා වගේ උසස් ගුණවන්ත එවැනි ප්‍රතිරූපයක් තියෙන කෙනෙකුගේ භාර්යාව වීම තමන්ගේ ජීවිතයේ අත්වෙච්ච වාසනා මහිමයක් බව. භාර්යාව නෙවෙයි මිඩිය මෙහෙකාරිය හැටියට හෝ ඒ වගේ කෙනෙක් ළඟ ඉන්න ලැබෙනවා නම් ඒකත් පෙර පිනක් පළදීමක් බව හා සමාන බව තමයි ඇය කියන්නේ. අපි බලමු මේ අවස්ථාව. ඉතින් මේ විදිය තත්වයක් වුණත් ස්වර්ණතිලකා ලැබෙනවා වුණත් මේ සිදුවීමත් එක්ක උද්දාල බ්‍රාහ්මණයා චරිත විපර්යාසයකටපත් වෙනවා. කියන්නේ කාන්තාවන් ප්‍රතික්ෂේප කරපු බමුණා මේ අවස්ථාවේදී කාන්තාවක නිසා කාන්තාව මිස ජීවිතයේ අනිත් හැම අරමුණක්ම බැහැර කරන තත්වයකටපත් වෙනවා.
ගෘහවාසය ආරම්භ කළ මාස 4ක් යනතුරුම ඔහු තමන්ගේ ශිෂ්‍යයන්ට ශිල්ප දීමට හෝ රාජ සේවයට හෝ නොයා සිටි බව තමයි දැක්වෙන්නේ. ස්වර්ණතිලකා කියනවා ඒ අවස්ථාවේදී එසේ කිරීම විපතකට හේතු වෙන්න පුළුවන්. ඇය උත්සාහ කරන්නේ දිගින් දිගටම ඔහුව තමන්ගේ සුපුරුදු රාජකාරී සඳහා යොදවන්න. හැබැයි උද්දාල බ්‍රාහ්මණයා ඒ කාරණේ ඊට වඩා සරලව ග්‍රහණය කරගන්නේ. ශිෂ්‍යයන්ගේ පැත්තෙන් ඔහු කියනවා ඉතින් තමන්ගේ අදුරාට වාසනාව ළඟා කර දීපු තැනැත්තිය පිළිබඳ සිසුන් තුල ඇත්තේ කෙලෙහි ගුණයක්. ඒ නිසා ශිෂ්‍යයන් තවදුරටත් ග්‍රන්ථ සජ්ජායනයෙන් වෙහෙසටපත් වෙන්නේ නැතුව උත්සව සැනකෙලි කෙලිත්වා. මම මොනවද කියලා උන්ට උගන්වන්නේ මේ කවීන් කියපු ඒවා ඇත්තයි කියන්නේද පොතපතේ තියෙන ඒවා ඇත්තයි කියන්නේද ජීවිතයේ සත්‍යයි කියන්නේද? ඔහු ඒ වගේ ප්‍රශ්නයකටත් මුහුණ පානවා. කියන්නේ කාන්තාවන් ප්‍රතික්ෂේප කරපු කෙනෙක් කාන්තාවක් එක්ක එකතු වුණාට පස්සේ අනිත් පැත්තට අර කුලයෙන් හීන වගේ කාරණාත් මෙතන සාධක කරගන්න පුළුවන්. ඊට පස්සේ ශිෂ්‍යයන් ගාවට ගිහිල්ලා ආචාර්යතුමා මොකද්ද කියන්නේ? මොකද ඔහුගේ චරිත විපර්යාසයක් සිද්ධ වෙලා තියෙනවා. එතකොට කාන්තාවක් දැක්කහම පිළිකුල් කියලා බැහැර කළා, කිරිපැනින් S2 සෝදගෙන පවිත්‍ර වෙන්න උත්සාහ කළා. ඉතින් ඒ දේවල් එක ඊට පටහැනි චරිත ස්වභාව ප්‍රකට කරාම ඔහුට එක පැත්තකින් ශිෂ්‍යයන් ඉස්සරහට යෑමේ අපහසුතාවකුත් ඇති වෙනවා. අනිත් පැත්තෙන් ස්වර්ණතිලකාට වසඟ වීම ප්‍රේමයේ ඇලී ගලී සිටීම නිසා මේක මධ්‍යස්ථව කළමනාකරණය කරගන්න බැරි වෙච්ච නිසා ඔහු ඒ රාජකාරිය බැහැර කරන ස්වරූපයකුත් දකින්න ලැබෙනවා. ඉතින් මේ අංකයේ දැක්වෙන එක විශේෂ සංවාදයක් තමයි මේ උද්දාල සහ ස්වර්ණතිලකා දෙදෙනාගේ කැමැත්ත ප්‍රේමය ප්‍රකාශ කරනවා. ඒ ප්‍රේමය ප්‍රකාශ කරන සංවාදය තුල උනත් දිගින් දිගටම ස්වර්ණතිලකා ආයාචනය කරන්නේ සුපුරුදු පරිදි රාජ සේවයට ඒ වගේම ශිෂ්‍යයන්ට ශිල්ප දෙන්න යන්න කියන එක. ගෘහවාසී ආරම්භ අප දෙදිනාහට ගත නොවීද සාර මසක් ඇදුරිඳු සඳ බලා සිටිති කුමාරයෝ ඔබ එනතුරු ශිල්ප දෙන්ට නොපමාව යනුයෙහි සමීපෙට ඔවුන්ගේ මුදුමල තරුණ සිත් සුළු දෙයින් කලකිරේ බොළඳ සිතුවිලි රසක් නැගී ක්ෂණයකින් කරන වූ නිමිත්තෙන් ගුරුතුමා මංගල විලාසයෙන් කෙලෙත් වාසිසු සම අලස සුව විඳිත්වා තව කලක් යනතුරුම ග්‍රන්ථ සජ්ජායනෙන් දුක් ගැහැට නොම විඳා කිම්ද ඇති වරදෙහි කවර සිප් සතරක්ද මා ඔවුන් හට දෙන්නේ කියව මට උපදෙසක් ජීවිතය සත්‍යයද කාව්‍යය සත්‍යයද ජීවිතයට පානොතබූ නාඹර මේ සිසුන් කලට කවි චින්තාවන් කෙලෙසද වැටෙන්නේ ඇති සැටියෙන් උසුළු විසුළු නොකරනු මැන පිම්බර මා සමිදානනි අධික ලෙස අප දෙදෙන විඳින මේ ප්‍රීති ප්‍රාමෝදයෙන් චකිත වේ සිත මාගේ මිරිඟුවක්ද මේ සියල්ල අතුරු දහන් වන තැනකින් මෙතෙන්දී උද්දාල බ්‍රාහ්මණයා තේරුම් ගන්නේ නැති ඔහුට පේන්නේ නැති ගොඩක් දේවල් ස්වර්ණතිලකාට පේන්න පටන් ගන්නවා. ශිෂ්‍යයන්ගේ මුදු මොලොක් සිත පොඩි දෙයකින් උනත් කැළඹීමටපත් වෙන්න පුළුවන්. එතෙන්දී උන් දක්වන ප්‍රතිචාරය කුමක් විය හැකිද? ඒ වගේම මේ විදින ප්‍රීති ප්‍රාමෝද්‍ය කිසියම් හේතුවක් නිසා මුළුමනින්ම අනිත් පැත්තකට පත් වෙන්න බැරිද? විපතක් ඇති වෙන්න බැරිද? ඒ වගේ විපතක් ඇති නොකර ගන්න ආකාරයෙන් කටයුතු කළ යුතු නොවේද? ස්වර්ණතිලකා දිගින් දිගටම ඒ කාරණේ තමයි මතු කරන්න උත්සාහ කරන්නේ. ඒ වගේම තුන්වෙනි අංකයේ තව දැක්වෙන කාරණයක් තමයි දැන් ගුරුතුමා එන්නේ නැහැ මාස 4ක් තිස්සේ ශිල්ප ලබා දෙන්න. ඒ වෙලාවේ දප්පුල අග්නිදත්ත හා පිංගල කියන ශිෂ්‍යයෝ තුන්දෙනා ඔවුන් අතර සංවාදයක් ඔවුන් එකිනෙකා එක එක අදහස් පළ කරනවා. සමහරු කියන ගුරුතුමාගේ මේ නිදහසට බාධා කරන්නේ නැතුව තව ටික කාලයක් අපි බලාගෙන ඉමු.
අපිට වනපොත් කරන්න කටපාඩම් කරන්න දීපු දේවල් තියෙනවා. අපි ඒව තවදුරටත් පාඩම් කරමින් ඉමු. එහෙම නැත්නම් අපි මේ ඔක්කොම දමල ගාලා ආයි අත්හැරලා දාලා ආයි අපේ ගම් ප්‍රදේශවලට යමු. ඔය ආදී වශයෙන් ශිෂ්‍යයන් අත්වෙච්ච ඉරණම පිළිබඳ දැක්වෙන සංවාදයක් ඇතුළත් වෙනවා තුන්වෙනි අංකේ. ඒ අවසානයේ ඔවුන් තීරණය කරනවා ස්වර්ණතිලකා නිසා තමයි ගුරුතුමා මේ වගේ තත්වයකටපත් උනේ. ඒ නිසා අපි ස්වර්ණතිලකා පැහැරගෙන ගිහිල්ලා ඇගේ පියාට දෙමු. එහෙම නැත්නම් ඇය අපේක්ෂා කරපු සැඩොල් තරුණයාට දෙමු. එහෙම නැත්නම් පංචමදුරා රජතුමාට දෙමු. මේ උතුරු මදුරා රජතුමාට දෙමු. එහෙම කරවතින් රජුරු උද්දාල බ්‍රාහ්මණයාට කරපු මේ දේ මුල් කරගෙන ඇයට දඬුවම් කරාවි. නමුත් ස්වර්ණතිලකා ජීවත්ව හිටියොතින් මේ සක්වලේ කොතනක හිටියත් ඇදුරුතුමා ඇයව සොයාගෙන යාවි. මේ විදියට ශිෂ්‍යයන්ගේ හිතට බිහිසුණු අදහස් ප්‍රවිෂ්ඨ වෙනවා. ශිෂ්‍යෝ කල්පනා කරනවා ගුරුතුමා කාන්තාවන් ප්‍රතික්ෂේප කරපු කෙනෙක්. පිළිකුල් කරපු කෙනෙක්. ස්වර්ණතිලකා දැකපු මුල් අවස්ථාවේ මොකද්ද කිව්වේ? කාලකන්ණියක් මම දැක්කා. මෙතෙක්කල් ඔබ සැමට දුන්නේ උපදේශමාය දැන් ඔබෙන් උපදේශක් මට ලබා ගන්න වෙයි. තමන්ගේ කැළඹීම විවිධාකාරයෙන් ඇදුරුතුමා ප්‍රකාශ කළා. එහෙනම් ඒකෙන් ඒවයින් පැහැදිලි වෙන්නේ මේ කාන්තාව තමයි උද්දාල බ්‍රාහ්මණයා මුලා කරගෙන රඳවාගෙන ඉන්නේ. එයින් ඇදුරුතුමා ගුරුතුමා මුදව ගන්න ඕනේ කියලා ශිෂ්‍යෝ තීරණය කරනවා. හැබැයි මේ ශිෂ්‍යෝ දකින්න පැත්ත අපි ප්‍රේක්ෂක හැටියට ස්වර්ණතිලකාගේ පැත්තෙන් ගත්තාම ස්වර්ණතිලකා කිසිසේත්ම එසේ කටයුතු නොකළ බව අපි දන්නවා. මේකේ ඊළඟ සංවාදය උද්දාල බ්‍රාහ්මණයාගේ සහ ස්වර්ණතිලකාගේ එතෙන්දිත් ස්වර්ණතිලකා දිගින් දිගටම ඇවටිලි කරන්නේ නැවත රාජසේවයට යන්න කියලා. ඉතින් අපි දන්නවා ශිෂ්‍යයෝ හිතන එක සාධාරණ නෑ, නිවැරදි නෑ. ස්වර්ණතිලකාගේ පැත්තෙන් ගත්තාම ස්වර්ණතිලකා නෙමෙයි උද්දාල බ්‍රාහ්මණයා රඳවගෙන ඉන්නේ. ඔහුට තමයි මේ ප්‍රේමය සහ රාජකාරිය ජීවිතය මේ දෙක තුන සමබරව පවත්වාගෙන යන්න නොහැකි වෙලා තියෙන්නේ. අපි මේ සංවාද කොටසත් ශ්‍රවණය කරලා බලමු. අද යමි හෙට යමි ඔබතුමා කියනමුත් පිළින දුන් පරිදි මට නොයන්නේහි සේවයට දින දිනම සිතෙහි මා බිය නගී හිමි සඳුනි ඔතෙක් කල් පවතීද දිවිය අපි මේ අයුරු සංසුන් ජහත් පසපිය කරුය අහස් උස කළුවලා කඩලකින් නොවැසීද මේ මොහොත නැගීද දස දිගින් මහවාති වීරම්බ මායවන්ට කැමතිද ඔබ නිරතුරු ඇවටිලි කරන්නේ අරුචි වීද මා ඔබ හට කාරමසක් නොයනතුරුම නොකියනු මැන එවන් වදන් මුසා බසගිය දුරුතුමනි දිනෙන් දිනම වැඩෙනු විනාසිනිහස ඔබ කෙරෙහි උපන් අරුචි බවක් කෙලෙසද මා සිත තුල කිඳි විට නගින්නේ කුමටද මා අමතන්නේ ඇදුරුතුමා යන වදනින් නොවෙම්ද මම ඔබ සැමියා ඔබගෙන් පෙම් බසක් පතන Nagi
දෙදෙනට වියෝවන්ට සිදු නොවේද බෝ විගසින් බෝ විගසින් අපහට එන විපත්තියක් ඔබතුමාට සැලවුවේද නැත සඳවත අන්දයක් යමා කීයේ මේ මොහොතෙහි යන්නෙමි මම පිළින අයුරු ඔබහට දුන් රාජසේවයට නැවතා ගොස් සමායද රජිඳු යමි විගස සිප්සලට යලිත් මා සිසුන් වෙත එවිට අප දෙදෙන හට නොවන්නේද පියෝ දුක නදිමියත් වැසුමයලි මොහොතකට සිහි සනින් තොරවීමි වියෝවක් නොවේ ඔබතුමා කියනුවේ යහපත කිසිදුවන්නේ ඔබතුමා ගියෝතින් යලි රාජ සේවයට යලි දෙන්න සිප් සතර ඔබ සිසුන් කැලමැදට රාජසේවය කරන විට හෝ සිසුන් මැද හිඳ සිල්ප දෙන කල ඉවත් කරනට වේය මොහොතක් රැඳී ඇති මා සිතෙහි නිරතුරු මනෝමය වූ ඔබේ රූපය දැනේ මට වියෝවක් තේ මගේ සඳහන ඔබේ සිතින් මුළුමනින්ම ඉවත් නොකොට නිමවා ඔබ සතු කටයුතු පෙරලා එනු මැන නොලතා ඔබට ඒ ශ්‍රවණය කරන්න දුන්නේ ප්‍රේමතෝ ජයතිසෝකෝ නාට්‍ය ගුවන්විදුලියේ ප්‍රචාරය වෙච්ච අවස්ථාවක පටිගත කොටගෙන තිබිච්ච කොටස් කීපයක්. ඉතින් එහි වෙනත් ඉගෙනුම් ආධාරකයක් නැති නිසා ඔබේ අවබෝධය දැනුම සඳහා තමයි ඒ කොටස් ඔබට ශ්‍රවණය කරන්න අවස්ථාව දුන්නේ. කොහොම වුණත් දැන් ශිෂ්‍යයෝ තීරණය කරනවා ස්වර්ණතිලකාගෙන් උද්දාල බ්‍රාහ්මණයා මුදා ගන්න. ඔවුන්ගේ තීරණය බිහිසුණු වෙන්න පුළුවන්. ශිෂ්‍යයන්ටත් හැබැයි ඉවසීමක් නැහැ කියන්න බෑ. මොකද මාස 4ක් ගත වෙනකම්ම ඇදුරුතුමා පැමිණේවි කියලා ඕන් බලාගෙන හිටියා. හැබැයි මේකේ ඛේදවාචකය වෙන්නේ ශිෂ්‍යයෝ ඇගෙන් බ්‍රාහ්මණයා මුදව ගන්න තීරණය කරන්නෙත් උද්දාල බ්‍රාහ්මණයා ඇගේ උපදේශකත්වය පරිදි රාජසේවයට සහ ශිෂ්‍යයන්ට ශිල්ප ලබා දීමට යන්න තීරණය කරපු අවස්ථාවෙන් මේ මාස 4ක් ඉවසුවා වගේ සමහරවිට තව දින කීපයක්කුත් ඉවසුවා නම් ශිෂ්‍යයන්ගේ පැත්තෙන් මේ ඛේදවාචකේ නොවෙන්නේ තියෙනවා. හැබැයි ශිෂ්‍යයන්ට චෝදනා කරන්න බෑ. ඔවුන් මාස 4ක් ඉවසනවා. ඒ වගේම ගුරුවරයා කියපු දේවල් මුල් කරගෙන තමයි ඔවුන් මේ වගේ තීරණයකටපත් වෙන්නේ. ඒ වගේම ස්වර්ණතිලකාගේ සහ උද්දාල බ්‍රාහ්මණයා දෙන්නගේ ප්‍රේමය ඇදුරුතුමා වෙන්න මගේ නුදුන් නමු ශිල්ප ශාස්ත්‍ර ජීවිතයේ ගිරි දුර්ගය නගින්න අත් වැලක් වෙන්න. කාන්තාවක් ස්වාමියෙක් එක්ක යුග ජීවිතයකට පත්වීමෙන් අපේක්ෂා කරන දේ මොකක්ද? ඒ වගේම ඔවුන් තුල ගොඩනැගෙන සෙනෙහස. උද්දාල බ්‍රාහ්මණයා කියනවා රාජ්‍ය සේවය කරනකොට හෝ සිසුන් මැද හිඳ ශිල්ප දෙන කල මනෝමය වූ ඔබේ රූපය මට ඉවත් කරගන්න වෙනවා මගේ සිතින්. ඒ ගැන මට දුකක් තියෙනවා. ස්වර්ණතිලකා උත්තර දෙනවා මා මුළුමනින්ම ඉවත් කරගන්න නැතුව ඔබේ රාජකාරී ඉවර කරලා ආයෙත් මා වෙත පැමිණෙන්න. ඉතින් මේ වගේ ප්‍රේමණීය අවස්ථාව හැබැයි මේ ප්‍රේමණීය අවස්ථාවෙන්ම ඔවුන්ට ජීවිතේ ඒ දෙදෙනාගෙන් සමුගන්න සිද්ධ වෙනවා ඊළඟ අවස්ථාවේදී. ඒ නිසා තමයි මේක ශෝකජනකයක් ශෝකාන්තයක් වෙන්නේ. ඇදුරුතුමා රාජ සේවයට ගිය අතරේ ශිෂ්‍යයෝ 3 දෙනා ඇවිල්ලා අසල මගෙහි අරුමයක් දුවයි ඇතෙක් වීදි දිගේ මේ වගේ අරුමයක් ආයි දකින්න ලැබෙන්නේ නැහැ. ඇදුරුතුමා නැති අතරේ ඔබ අපිත් එක්ක ආවයි කියලා ඇදුරුතුමා දොස් කියන්නේ නැහැ. මොකද අපි ඇදුරුතුමාගේ විශ්වාසවන්ත ශිෂ්‍යයෝ. ඒ නිසා අපිත් එක්ක එන්න කියලා කැඳවගෙන යනවා. එක පැත්තකින් ඇය ශිෂ්‍යයෝ විශ්වාස කරා වෙන්නත් පුළුවන්. තව පැත්තකින් මේ ශිෂ්‍යයන්ගේ බලකිරීම නිසා ඇයට නොගිහින් ඉන්න බැරි වුණා වෙන්නත් පුළුවන්. ඉතින් ඉන් අනතුරුව
සූත්‍රධාරගේ ගායනයකින් දැක්වෙනවා මොළ ඇති කුලවා ඇයව මැරවීම ශිෂ්‍යයන්ගේ උපාය වෙච්ච බව. මේක තවත් ඛේදනීය වෙන්නේ රාජ සේවයට ගිහිල්ලා නැවත පැමිණෙමින් ඉඳපු බ්‍රාහ්මණයා තමන්ගේ ඇස් දෙකෙන්ම දකිනවා ස්වර්ණ තිලකාගේ ශරීරය මොළ ඇතා කැබලි වලට කඩලා විනාශ කළා දාන ඇය මරා දමන ආකාරය. ඔහුට සිහිසන් නැති තත්වයක් ඇති වෙනවා. ශිෂ්‍යයෝ ඔවුන් වත්තන් කරගෙන පැමිණෙන බව ගායනාවලින් දැක්වෙනවා. ඉන් අනතුරුව ශිෂ්‍යයන් හා බ්‍රාහ්මණයා අතර සංවාදයක්. ඒ වෙලාවේදී ශිෂ්‍යයෝ කියනවා මායාකාරී ඒ කාන්තාවකින් ඇදුරුතුමා බේරා ගැනීම සඳහා ගලවා ගැනීම සඳහා Taman ඇයව මැරවූ බව. ශිෂ්‍යයන්ට එකපාරට ඇදුරුතුමාට එකපාරට මේ ශිෂ්‍යයන්ගේ ප්‍රකාශය විශ්වාස කරන්නත් බැරි වෙනවා. මගේ ශිෂ්‍යයන්ද ඒ කිව්වේ ඔබේ මුවගින්ද ඒ ප්‍රකාශය පිටුනේ. එහෙම නැත්නම් මගේ හිතේ ඇතුළෙම තියෙන චංචල සිතුවිලි මට බැහැරින් ඇහෙනවා වගේ දැනෙනවද? ඔබට හිත අදහා ගන්න බැරි වෙනවා. ශිෂ්‍යයෝ ඒ වෙලාව කියනවා ඔව් අපි තමයි ඇදුරුතුමනි මැරුවේ පව් කිලියක් වැනි ඇගෙන් ඔබ නිදහස් කර ගැනීම සඳහා තමයි ඇයව අපි මැරෙව්වේ. ඒ වෙලාවේ උද්දාල බ්‍රාහ්මණයා කියනවා මගේ ප්‍රාණ සමාන ශිෂ්‍යයන් අතින් නම් ඇය මැරුවේ මමමයි. මොකද ගුරුවරයා වග කියන්න ඕන ශිෂ්‍යයෝ කරන ක්‍රියාව සම්බන්ධයෙන්. එහෙමනම් ඒක ඔහුගේ ගැන්වීමේ තියෙන ප්‍රශ්නයක් වෙන්නත් පුළුවන්. නැත්නම් දැන් මෙතන උද්දාල බ්‍රාහ්මණයාගේම දුර්වලතාවක්නේ ඔහුට ප්‍රේමය කල්පනාකරණය කරගන්න බැරි වෙනවා. ඔහු මාස 4ක් යනකම් සේවයට යන්නේ නැහැ. ඒ වගේම ශිෂ්‍යයන්ට උගන්වපු දේ සහ ප්‍රායෝගික ජීවිතය අතර යම්කිසි නොගැලපීමක් ගැටුමක් තියනවා වෙන්න පුළුවන්. ඉතින් මේ දේවල් ඔක්කොම ඔහු තේරුම් ගන්නවා. ඔහු යම් දුර්වලතාවක් මට උගතෙක්නේ ශාස්ත්‍රය තුලින් ලබාගත්තු ශික්ෂණයකුත් ඔහු තුල තියෙනවා. ඔහු ඒක තේරුම් ගන්නවා. ඒ නිසා කියනවා ශිෂ්‍යයෝ සමාව ඉල්ලුවත් නැතත් මම ඔබට සමාව දෙනවා. හැබැයි මට මගෙන් ස්වර්ණ තිලකාට වෙච්ච වරදට සමාව දී ගන්න බැරි වෙන එක තමයි දුක. මේ ආකාරයෙන් පසුතැවිලි වන උද්දාල බ්‍රාහ්මණයා ස්වර්ණ තිලකාගේ චිතකයටම පැනලා Tamanගේ ජීවිතය පූජා කළ බව ගායනාවලින් සූත්‍රධාරගේ සහ අත්වැල් ගායනාවලින් දැක්වෙනවා. මෙතනින් පේමතෝ ජායති සෝකෝ නාට්‍ය අවසාන වෙනවා. අවසානයේත් ආරම්භයේ දක්වපු පේමතෝ ජායති සෝකෝ ආදී වශයෙන් වන ගාථාව දැක්වෙනවා. ඉතින් ওই විදිහට තමයි දෙවන සහ තෙවන අංකවල සිදුවීම් විකාශනය වෙන්නේ. අපි තුලනාත්මකව අධ්‍යයනය කළ බලමු සද්ධර්මාලංකාරයේ ස්වර්ණ තිලකා වස්තුවත් එක්ක සමාන අසමාන වන තැන් මොනවද කියලා. ස්වර්ණ තිලකා බමුණාගේ යෝජනාව පිළිගැනීම. දැන් අපි දන්නවා ස්වර්ණ තිලකා වස්තුවේ නම් ස්වර්ණ තිලකා එන්නෙම බ්‍රාහ්මණයා වසන් කරගන්න. නමුත් මෙතනදී ස්වර්ණ තිලකා ඒ ආකාරයෙන් කටයුතු කරන්නේ නැහැ. බ්‍රාහ්මණයා තමන්ගේ කැමැත්ත කිව්වහම තමන්ගේ හිතේ තියෙන ආදරය ආලය ප්‍රකාශ කරාම ස්වර්ණ තිලක කියන්නේ මං වගේ කෙනෙක් ඔබ වගේ කෙනෙකුට ගැලපෙන්නේ නැහැ. අපි අතර මෙන්න මේ නොගැලපීම් තියෙනවා. ඔබට ඔබේ උගත්කම, ඒ වගේම ශිෂ්‍යයන්ගේ තියෙන ගෞරවය, ඔබ හැම අතින්ම පාරිශුද්ධයි. මං ඉගෙනගෙන නැහැ. කුලයෙන් සමාජ තත්ත්වයෙන් පහළ මේ කාරණා ඇයව පෙන්වා දෙනවා. ඒ කියන්නේ ඇගේ අපේක්ෂාව වෙන්නේ හුදෙක් බ්‍රාහ්මණයා වසන් කර ගැනීම Tamanගේ ස්වාමියා හෝ සහකරුවා හැටියට රඳවා ගන්න එක විතරක් නෙමෙයි. ඒ වගේම නැවත නැවත රාජකාරියට යන ලෙස ආයාචනය කරනවා. සරච්චන්ද්‍රගේ නාට්‍යයට අනුව, පේමතු ජාතිසෝකෝ නාට්‍යයට අනුව ඇය දිගින් දිගටම ආයාචනය කරනවා Tamanගේ රාජකාරියට ශිෂ්‍යයන්ට ශිල්ප දීමට යන්න කියලා. හැබැයි ස්වර්ණ තිලකා වස්තුවේ ඒ වගේ අවස්ථාවක් දැක්වෙන්නේ නැහැ. ඒ වගේම සරච්චන්ද්‍රයන්ගේ කෘතියෙහි ශිෂ්‍යයන් සාධාරණීකරණය කිරීමක් සිදු වෙනවා. මොකද ශිෂ්‍යයන් ක්‍රියාවට නැංගුවේ ඇදුරුතුමා උගන්වපු දේවල්. ගැහණු පිළිකුල් කිව්වා. කිරිපැණින් මුව දවා ගන්න ඕන කිව්වා කාන්තාවක් දැක්කොතින්. මං කාලකන්ණියක් දැකීමෙන් සිත් ව්‍යාකුලත්වයටපත් වෙලා ඉන්නවයි කියලා කිව්වා. මෙච්චර කලක් ඔබට උපදෙස් දීපු මට මේ අවස්ථාවේ ඔබෙන් උපදේශයක් අවශ්‍යයි කිව්වා. මගේ හිත ව්‍යාකුල වෙලා තියෙනවයි කිව්වා. ඒ වගේම මාස 4ක් යනකම් වුන් බලාගෙන ඉඳියා. ශිල්ප දෙන්නේ ඒවි කියලා. ඒ වෙලාවේදී ගුරුතුමා කියපු දේවල් සිහි කිරීමෙන් තමයි ඔවුන් මේ වගේ සාහසික තීරණයකටපත් වෙන්නේ. ඒ නිසා ශිෂ්‍යයන් මේ ස්වර්ණ තිලක අවසානයේ මැරවීම කියන එකත් සරච්චන්ද්‍රගේ කෘතිය තුල සාධාරණීකරණය වෙනවා.
ඒ නිසා තමයි උද්දාල බ්‍රාහ්මණයත් ඔවුන්ට සමාව දෙන්නේ. හැබැයි ස්වර්ණතිලකා වස්තුවේ මේ වගේ සාධාරණීකරණය කිරීමක් ශිෂ්‍යයන් සම්බන්ධයෙන් අපට දකින්න ලැබෙන්නේ නැහැ. ඒ වගේම ස්වර්ණතිලකාගේ මරණය සිද්ධ වෙන ආකාරය ස්වර්ණතිලකා වස්තුවට අනුව ඇතෙක් යවුවහම ස්වර්ණතිලකා මරන්න ඇතාට ස්වර්ණතිලකා මරන්න හිතෙන්නේ නැහැ. සොඬ වැලෙන් අරගෙන තමන්ගේ කුඹස්තලය මත තබා ගන්නවා. මෙන්න මේ වගේ මූර්තියක් ගැන සරච්චන්ද්‍රගේ මලගිය ඇත්තෝ නවකතාවේ එක් අවස්ථාවක කියනවා මේ ස්වර්ණතිලකා හොඬ වැලෙන් උස්සගෙන කුඹස්තලයේ තියාගෙන ඉන්න අවස්ථාව ගැන. හැබැයි මෙතනදී ඒ සිදුවීම බැහැර කරනවා. මොකද ස්වර්ණතිලකා වස්තුව අනුව එහෙම ඇතා ස්වර්ණතිලකට හානියක් කරන්නේ නැති නිසා මිනිස්සුયો යවල තමයි ඊළඟ දවසේ ශිෂ්‍යයෝ ස්වර්ණතිලකා මරන්නේ. හැබැයි මෙතනදී එහෙම නෙමෙයි වෙන්නේ. අදුරුතුමා මේ නැති වෙලාවේ දැන් ස්වර්ණතිලකා වස්තු දැක්වෙන්නේ ස්වර්ණතිලකා දකින්න කැමතියි කියලා තමයි පිටතට කැඳවන්නේ. නමුත් මෙහි දැක්වෙන්නේ නාට්‍ය දැක්වෙන්නේ අදුරුතුමා රාජ්‍ය සේවයට ගියපු වෙලාවේ ඔහු නැති වෙලාවේ තමයි ස්වර්ණතිලකා අරුමයක් දකින්න කියලා පිටතට කැඳවලා අර ඇතාලවාම තමයි මරවන්නේ. ඉතින් ඇතා ස්වර්ණතිලකා නොමැරීම කියන එක පැත්තකින් ස්වර්ණතිලකාගේ සුන්දරත්වය ගැන කියන කාව්‍යෝක්තියක්. කවි සමයක්. අර රාජධානී පහක රජවරු තමන්ගේම කඩුවෙන් බෙල්ල කපාගෙන මිය ගියා වගේ හුදෙක් ඇගේ සුන්දරත්වය දොනිතවත් කරන යම් වර්ණනාවක් විතරයි. ඒ නිසා ඒ අභාව්‍ය සිදුවීම බැහැර කළා ඇතා ලවාම ස්වර්ණතිලකා මැරවීමක් තමයි නාට්‍ය තුල සරච්චන්ද්‍ර නිරූපණය දක්වලා තියෙන්නේ. ඒ වගේම සද්ධර්මාලංකාරයේ දැක්වෙන්නේ ස්වර්ණතිලකා මිය ගියාට පස්සේ තමන්ගේ මැදුරේ දරසායක් ගහගෙන උද්දාල බ්‍රාහ්මණයත් ඒ සායයට පැනලා මිය ගියා කියලා. හැබැයි සරච්චන්ද්‍රගේ කෘතිය දැක්වෙන්නේ ස්වර්ණතිලකාගේ චිතකයටම පැනලා උද්දාල බ්‍රාහ්මණයා ජීවිතේ තොර කරගත්තා කියලා. ඒතකොට මේ අවස්ථාව වඩාත් ප්‍රබලයි සරච්චන්ද්‍ර නිරූපණය කරන අවස්ථාව. ඒක ප්‍රේමණීය භාවයක් තියෙනවා. ඒ නිසා තමයි ස්වර්ණතිලකාගේ චිතකයකටම ඔහු පණින්නේ. ඉතින් මේ වගේ උචිත වෙනස්කම් සරච්චන්ද්‍රයන් මේ මූලාශ්‍රයේ සිද්ධ කරලා තියෙනවා. ඒක නාට්‍යයේ ජීව ගුණයට අර්ථය හා රසය උද්දීප්ත වීමට බලපාලා තියෙනවා. අපි දෙවන සහ තුන්වෙනි අංකවල විශේෂතා සාකච්ඡා කරමු. භාෂා ලක්ෂණ, චරිත නිරූපණය, ගැටුම් අවස්ථා, කුතුහලය, රස දැනවීම, නාට්‍ය කාර්ය විකාශනය ආදි වශයෙන්. භාෂා ලක්ෂණ සරච්චන්ද්‍රයන්ගේ ඒ කවිත්වය මතුවෙන අවස්ථා ගණනාවක් අපිට දෙවන අංකයේ දකින්න ලැබෙනවා. ඉතින් ඒ අතරින් තැන් කිහිපයක් විතරක් විශේෂ කරලා දක්වලා තියෙනවා. භක්ති ප්‍රේමය ගෞරවය හෝ කුමක් කීවද ඒ එකක්වත් නොවේ සෙනෙහස. නොලැබ පරිභව මුත් කිසිත් අන් මොලොක් තෙපලක් ලබා ගැනීමට දිවා රෑ දෙක හද සමීපේ දැස නොපියා බලා ඉන්නා දේකි සෙනෙහස. එතකොට ආදරය කියලා කියන්නේ ගෞරව භක්තිය නෙමෙයි. ඒවට වෙනස් වෙච්ච බැඳීමක්. දිවා රෑ දෙක හද සමීපේ දැස නොපියා බලා ඉන්නා දේක සෙනෙහස. ඇත්තටම සෙනෙහස නෙමෙයි දැස නොපියා බලන් ඉන්නේ ඒ ප්‍රේමක නිශ්චී පුරුෂයන්. හැබැයි ඒක සෙනෙහසට රූපකාර්ථ ගන්නවනවා. දැස නොපියා ඉන්නේ සෙනෙහසයි. වෙන්වෙන් වූ පරිසරවල භාවිත වන වචන කාව්‍යාත්මක ලෙස එක තැනකට අරගෙන එීමෙන් තමයි රූපකාර්ථ පහළ වෙන්නේ. මල් hina වෙනවා කිව්වොත් මුහුද නිදා ගන්නවා කිව්වොත් ඒව රූපකාර්ථ. ඒ වගේ සෙනෙහස දැස නොපියා බලා ඉන්නවා. පෙම්වතිය හෝ පෙම්වතා බලන් ඉන්නවා කිව්වොත් ඒක සාමාන්‍ය ප්‍රකාශනයක්. හැබැයි මෙතන සෙනෙහස තමයි ඒ විදියට දැස නොපියා දිවා රෑ දෙක දැස් මුහුණ මත ඇස් රඳාගෙන ඉන්නේ. ඒක විශේෂ ප්‍රකාශනයක්. ඒ වගේම අත්වැල් ගායකයන් ගායන ළඳකගේ ඇස් මිනි පහන් ලෙස දිලෙන බවනේ කවින් කීබස. නොවැද හුවේමි තතු නොදත්තෙන් ඔබ දුටු වේලේ සැබෑ වියේය. දැන් උද්දාල බ්‍රාහ්මණයාගේ පැත්තෙන් ගත්තොතින් කවීන්ගේ ප්‍රකාශන හැටියට මේ ප්‍රේමය ගැන ප්‍රකාශන ඔහු අධ්‍යයනය කළා තිබුණා වෙන්න පුළුවන්. හැබැයි ඒවා ප්‍රත්‍යක්ෂ වෙන්නේ ස්වර්ණතිලකා එක්ක ප්‍රේමයෙන් වෙලුණාම කාන්තාවන්ගේ ඇස් හරියට මැණික් පහන් වගේ. මැණික් පහන් විටක දැල් වෙනවා, විටක කාන්තිය අඩු වෙනවා. නිවි නිවි ආලෝක වන හැටි වරින් වර එය නිවි යන හැටි. ඒ දැස්වල තියෙන දීප්තිමත් ස්වභාව, ප්‍රේමයේ ආර්ධ වෙච්ච කෙනෙකුගේ දැස්වල ස්වභාව පසක් නොකලමි මෙතුආ කල් ඔබ දුටු වේලේ සැබෑ වියය.
ඒ වගේම හදවත් කතරේ මලක් පිපෙන්නට දිය සීරාවක් සිහිලස දෙන්නට සදා නොමැලවී පිපී තිබෙන්නට මා නිසා net මිනි පහන් තුල දල්වනුය පෙම් දැල්ල නොනිවා මේ වගේ අවස්ථා ඔහුගේ කවිත්වය විශේෂ වශයෙන් ප්‍රකට කරන තැන් හැටියට අපට හඳුනා ගන්න පුළුවන්. තුන්වෙනි අංකයේ ආරම්භයේ ස්වර්ණ තිලකා ලැබීමෙන් උද්දාල බ්‍රාහ්මණයා පත් ප්‍රහර්ෂය ඒ ප්‍රේමයේ තියෙන මෘදු මොලොක් ස්වභාව ධනිතවත් කරන්න පුළුවන් වෙන විදිහේ භාෂාවක් සරච්චන්ද්‍රයන් මේ අවස්ථාවේ යොදාගෙන තියෙනවා මේ පොතේ ගායනයක නැත්නම් සූත්‍ර ගායනදාරගේ ගායනයක උවත් මේ කොටස යොදාගත්තු භාෂාව විමල් දිසානායක මහත්මයා නවකවි සරණියේ විශේෂයෙන් ප්‍රශංසාවට පත් කරලා තියෙනවා මේ ස්වර්ණ තිලකා ලඳුන් ලැබමින් ඇදුරු සඳවිය සාන්ත මනදොල චණ්ඩමාරුතයකින් මුළු රෑ මහා සමුදුරු ජලය කැළඹුණු නිසල වූවා ලෙසට අලුයම රාත්‍රී කාලයේ කැළඹුණු මුහුදුදිය උදේ කාලයේ නිශ්චල වූවා වගේ තමයි ස්වර්ණ තිලකා මුල් කරගෙන කැළඹීමටපත් වෙලා ඉඳපු උද්දාල බ්‍රාහ්මණයා ඇගේ ලැබීමෙන් සමනය වුණේ. ඒ වගේම ඔහු විඳින ප්‍රහර්ෂය, තෘප්තිය, සතුට ගැන කියනවා පොපි දෙවා මුව තඹර තොල්පෙති මන්ද සරයෙන් බිනු කල ඈ ප්‍රේමයේදී හිත ආර්ධ වෙනවා මෘදු මොලොක් වෙනවා. එතකොට මෘදු මොලොක් ලෙස ඒ ආදරය ප්‍රකාශ කරනකොට සිරුරේ ගැල් වූ සිහිල් අඳුනක් සේය දැනුනේ ඇදුරු තුමහට ශරීරයේ සිසිල් අඳුනක් ගන්නවා වගේ තමයි ඇදුරු තුමාගේ හදවත ගතසිත දෙකම සමනය වුණේ සතුටටපත් වුණේ සැනසීමටපත් වුණේ මේ ස්වර්ණ තිලකාගේ ප්‍රේමය ලැබීමෙන්. එතකොට සිරුරේ ගැල් වූ සිහිල් අඳුනක් සේය දැනුනේ ඇදුරු තුමහට මේ ස්පර්ශ ගෝචරව මේ සංකල්ප අවස්ථා රසිකයාටත් දැනෙන්න සලස්වලා තියෙනවා සරච්චන්ද්‍රයන්. එහෙම කරන්න පුළුවන් උනේ ඔහු තුල විශේෂ කාව්‍ය ගුණයක් ප්‍රතිභා ශක්තියක් තිබිච්ච නිසා. අපි මේ කොටස ශ්‍රවණය කරලා බලමු. ස්වර්ණ තිලකා ලඳුන් ලැබමින් ඇදුරු සඳවිය ශාන්ත මනදොල චණ්ඩ මාරුතයකින් මුළු රෑ මහා සමුදුරු ජලය කැළඹුණු නිසල වූවා ලෙසට අලුයම සමග ඇය හා දවස් ඇරී කනස් සලු බව සිතින් පහකොට පිළිසඳර සාමීචි බෙනෙමින් උසුලු නොවිසුලු වදන් නොවදන් පොපි දෙවා මුව තඹර තොල් පෙති මණ්ඩ සරයෙන් දිනු කල සිරුරේ ගැල් වූ සිහිල් අඳුනක් සේදනුනේ ඇදුරු තුමහට. ඒ වගේම ඇදුරුතුමා වන්න මගේ නුදුන් නමුත් ශිල්ප ශාස්ත්‍ර කියන ස්වර්ණ තිලකා ගායන කිය එක ප්‍රේමතෝ ජාතිසෝකෝ නාට්‍යීතා ප්‍රකට ගීයක්. ඒ අවස්ථාවෙත් සරච්චන්ද්‍රයන්ගේ භාෂා භාවිතයේ ශක්්‍යතාව ජීවිතයේ ගිරි දුර්ගය නගින්ට අත්වැලක් දෙන්න දුකටත් සැපතත් දෙකටම නොහරින හිත මිතුරෙකුසේ නිරන්තරයෙන් සමීපව ඉන්න නිතර සිහියට එන කෙනෙක් හැටියට ඔබතුමා මගේ ජීවිතයේ පවතින්න කියන එක තමයි ඇය කියා සිටින්නේ. අපි බලමු දෙක තුන අංක අනුව මේ චරිත නිරූපණය ආදී ලක්ෂණ පිළිබඳව. උද්දාල බ්‍රාහ්මණයාගේ චරිතය දෙවන තුන්වන අංකවලට අනුව විමසා බැලුවොතින් ඔහු ස්වර්ණ තිලකා කෙරෙහි ප්‍රේමයෙන් වසඟව සිටින ස්වරූපයක් අපට දකින්න ලැබෙනවා. එක අවස්ථාවක බුද්ධිය නොතකා හැඟීම් අනුවම කටයුතු කරන. ඒ නිසානේ රාජසේවයට යන්නේ නැතුව, ශිෂ්‍යයන්ට ශිල්ප දීමට යන්නේ නැතුව මාස 4ක් වගේ කාලයක් යනකම් ගත කරන්නේ. ඔහු එක් අන්තයකින් තවත් අන්තයකට පත් වෙනවා. දැන් පළවෙනි අංකයේ ආරම්භය ඔහු හිටියේ කාන්තාවන් ප්‍රතික්ෂේප කරන, කාලකන්ණියක් දැක්කා කියලා කියන, කිරිපැණින් ඇස් හොදලා පවිත්‍ර වෙන්න උත්සාහ කරපු කෙනෙක්. මේ අවස්ථාවේදී කාන්තාවක් නිසා ජීවිතයේ අනිත් සියලුම අරමුණු වලට බාධා කරගන්න ඒවා බැහැර කරන කෙනෙක්. එක අන්තයකින් තව අන්තයකට ගමන් කරන ස්වරූපයක් අපි මේ අවස්ථාවේදී උද්දාල බ්‍රාහ්මණයා තුලින් දකිනවා. ඇත්තටම ඒක තමයි ඔහුගේ විනාශයට එක පැත්තකින් හේතු වෙන්නේ. මොකද ජීවිතයේ මධ්‍යස්තව ඔහුට පවත්වාගෙන යන්න බැරි වෙනවා.
හැබැයි ඔහු ස්වර්ණතිලකා දිගින් දිගටම ආයාචනය කරනකොට ඇගේ උපදෙස් අනුව රාජ සේවයට යනවා. ඒ වගේම ශිෂ්‍යයන් ඇය මැරවීම පිළිබඳව සමාව දෙන අවස්ථාව අපි විශේෂයෙන් විමසා බැලිය යුතුයි. අපි කලිනුත් ඒ ගැන කතා කළා. ශිෂ්‍යයන් වරදක් කරනවා නම් ඒකට ඇදුරුතුමා වග කිව යුතු වෙනවා. ඒක ඔහුගේ ගැන්වීමේ ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. ඒ වගේම තවත් පැත්තකින් ඔහු මාස 4ක් යනකම් ඔවුන්ට ශිල්ප දෙන්න ගියේ නැහැ. ඔහුට බැරි වුණා මධ්‍යස්ථව මේ ජීවිතයේ හැම දෙයක්ම සම්බරව පවත්වාගෙන යන්න. තමන් කියපු දේවල් තමන් කියලා තිබිච්ච දේවල් මුල් කරගෙන තමයි ශිෂ්‍යයෝ මේ විදිහට කටයුතු කළේ. ඉතින් මේ දේවල් ඔහුට හැබැයි අවබෝධ කරගන්න පුළුවන් වෙනවා. ඒ නිසා තමයි ඔහු ශිෂ්‍යයන්ට සමාව දෙනවා. හැබැයි තමන්ගේ හිත වාව ගන්න බැරි වෙනවා ස්වර්ණතිලකාට වෙච්ච විපත ගැන හිතලා. තමන් නිසා තමයි මේ වගේ විපතක් උනේ. ඉතින් ඒක මුල් කරගෙන තමන්ගේ ජීවිතයේම ඊට වන්දි ගෙවීමක් හැටියට ඇගේ දරසයටම පැනලා ඔහු ජීවිතේ නැති කරගන්න පෙළඹෙනවා. ස්වර්ණතිලකා දෙවන තුන්වෙනි අංකවලට අනුව විචක්ෂණශීලී දූරදර්ශී කාන්තාවක්. ඇය ප්‍රේමණීය කාන්තාවක්. ප්‍රේම ඉදිරියේ සංවේදී වෙනවා. හැබැයි ඇය ප්‍රේමයෙන් අන්ධ වෙන්නේ නැහැ. ප්‍රේමය කියන්නේ ජීවිතයේ කොටසක්. බ්‍රාහ්මණයා ඔහුගේ සුපුරුදු රාජකාරීත් ඒ එක්කම පවත්වාගෙන යා යුතුයි කියන එක ඇය විශ්වාස කරනවා. ඇය ස්වර්ණතිලකා වස්තුවේ දැක්වෙන ඒ හුදෙක් රූප සුන්දරත්වයේ විතරක් තියෙන පල්ලෙහා කුලයෙන් යුක්ත කාන්තාවක්. ඒ රූපය නිසාම පුරුෂයන් වසඟ කරන කාන්තාවක් කියලා නෙමෙයි සරච්චන්ද්‍රයන් මෙහි නිරූපණය කළා. අවශ්‍ය තරමටත් වඩා එක පැත්තකින් ඇයව බුද්ධිමත් කාන්තාවක් බවට පත් කරලා තියෙන බව උද්දාල බ්‍රාහ්මණයාගේ චරිතයත් එක්ක සංසන්දනය කරාම අපිට හිතන්න පුළුවන්. හැබැයි ඇය ආත්මාර්ථය ගැන හිතන්නේ නැහැ. ඇය හැමතිස්සෙම විය යුත්තේ මොකක්ද කියන එකයි බැලුවේ. උද්දාල බ්‍රාහ්මණයා Tamanගේ ප්‍රේමය ප්‍රකාශ කරනකොට ඒ නොගැලපීම ගැන ඇය කිව්වේ ඇය ආත්මාර්ථකාමී කාන්තාවක් නොවන නිසා. Tamanට ලැබෙන රැකවරණය ගැන හිතලා, ලැබෙන ප්‍රතිරූපය ගැන හිතලා, ලැබෙන ඒ වස්තුව අවස්ථාවන් ගැන හිතලා ඇයට ඒකට එක ලෙසම කැමති වෙන්න තිබුණා. හැබැයි ඇය එහෙම කළේ නැහැ. ඒ වගේම අන්‍යයන්ගේ වැරදි අවබෝධය නිසා ඇයට ජීවිතයේ අවස්ථා කීපයකම පීඩා විඳින්න සිද්ධ වෙනවා. ඔබ දන්නවා අර පළවෙනි අවස්ථාවේ නැත්නම් මේ දෙවනි අංකයේ දැක්වෙච්ච විදියට උතුරු මදුරාවේ රජුරුව ඇයව පිටුවහල් කරන්නේ කරුණාකාරා විමසා බලලා නෙමෙයි. ඇය කියන්නේ ඒ Tamanට ප්‍රේමය ප්‍රකාශ කරපු සැඩොල් තරුණයා පිළිකුල් කියන එක. ඒක වෙන්න පුළුවන් දෙයක්. කාන්තාවගේ හිතේ හැම පුරුෂයෙක් ගැන මාලයක් ඇති වෙන්නේ නැහැ. නමුත් ඔහු මේක ග්‍රහණය කරගන්නේ ඔහු ඒක අර්ථ දක්වන්නේ වෙන විදියකට. Taman පල්ලෙහා කුලේ නිසා ස්වර්ණතිලකා පල්ලෙහා කුලයේ කෙනෙක් වුණත් Taman ප්‍රතික්ෂේප කළා මේ ඇගේ අයහපත් චරිත ස්වභාවයක් කියලා රජුරවන්ට ගතු කියලා. ඉතින් එතනදී රජුරෝ කරන්නේ විමසා බලන්නේ නැතුව ඇයව පියත් එක්කම පිටුවහල් කරනවා. එතනදී අන්‍යයන්ගේ වැරදි අවබෝධය නිසා පීඩා විඳ. ඒ වගේම ශිෂ්‍යයන්ගේ වැරදි අවබෝධය. ශිෂ්‍යෝ ඇය ගැන දිගින් දිගටම හිතපුවා නිවැරදි නැහැ. ඇය උද්දාල බ්‍රාහ්මණයාගේ ආශ්‍රමයට ගියේ ඔහු අසං කරගන්න නෙමෙයි. පංචමදුරාවේ රජතුමා ළඟට යන අවස්ථාවේ තමයි එතනින් ගමන් කළේ. ඊළඟට උද්දාල බ්‍රාහ්මණයා තමයි ශිෂ්‍යයන්ට ශිල්ප දීමට නොගිහින් ඉදී. ඇය කරපු දෙයක් නෙමෙයි. ඇය උත්සාහ කළේ කොහොම හරි ඔහු යවන්න. හැබැයි ශිෂ්‍යයෝ හිතුවේ මේ මායාකාරී ගැහණිය තමයි අපේ අදිරුතුමා මේ රඳවගෙන ඉන්නේ. ඇයට වසඟ වෙච්ච නිසා තමයි අදිරුතුමා රාජකාරියට නොයන්නේ. ඒ නිසා ඇගෙන් මුදාගත්තොත් අදිරුතුමා සුපුරුදු තත්වයටපත් වෙයි කියලා. ඉතින් මේ විදිහට අන්‍යයන්ගේ වැරදි අවබෝධ නිසා පීඩාව විඳින තත්වයකුත් ඇගේ චරිතය අපිට දකින්න ලැබෙනවා. ශිෂ්‍ය පිරිස සම්බන්ධයෙන් ගත්තහම ශිෂ්‍යයෝ ගුරුවරයා උගන්වන දේ ඒ ආකාරයටම පිළිගනිමින් ගුරුවරයා පිළිබඳ ගෞරවයෙන් යුක්තව කටයුතු කරන ස්වරූපයක් දකින්න ලැබෙනවා. දැන් පළවෙනි අංකෙත් අපි දැක්කනේ ගුරුතුමා උගන්වපු දේවල් ඔවුන් ඒ විදියටම දරාගත්තා. යම් ඉවසීමකුත් තියෙන ඒ නිසානේ මාස 4ක් යනකම් බලාගෙන හිටි. හැබැයි ගුරුතුමා උගන්වපු දේවල් කාන්තාවන් අප්පිරියයි කියලා කියපු දේවල් ස්වර්ණතිලකා කාලකන්ණි කාන්තාවක් දැක්ක කියලා තමයි මුලින් හඳුන්වා දීලා තිබුණේ. තමන්ගේ සිත කැළඹීමටපත් වෙලා තිබුණා. ශිෂ්‍යයන්ගෙන් උපදෙස් පැතුවා. ඒ ඔක්කොම මුල් කරගෙන තමයි ඔවුන් ස්වර්ණතිලකා මරන්න උපාය යොදන්නේ, කටයුතු කරන්නේ. ඒ නිසා තමයි ගුරුතුමා පවා ඔවුන්ට සමාව දෙන්නේ. ඒ වගේම ස්වර්ණතිලකා මැරීමේ අරමුණ වෙන්නේ ඔවුන්ගේ හුදෙක් ඇයව මැරවීමම නෙමෙයි, ඇගේ ග්‍රහණයෙන් ගුරුතුමා නිදහස් කරගන්න. ශිෂ්‍යයෝ හිතුවේ ඇගේ ග්‍රහණයෙන් ස්වර්ණතිලකා
ගේ ග්‍රහණයෙන් ගුරුතුමා මුදව ගත්තාම සුපුරුදු පරිදි රාජකාරී කරමින් තමන් එක්ක කටයුතු කරයි කියලා. හැබැයි ඒක එහෙම උනේ නැහැ. ඉතින් කොහොම වුණත් ශිෂ්‍යයෝ සාධාරණීකරණය වෙනවා සරච්චන්ද්‍රයන් මේ නාට්‍ය අවස්ථා සිදුවීම් පෙළගස්වන ආකාරය අනුව. මේ චරිතය අරුණහම නාට්‍ය නිරූපණය වෙන්නේ සරණතිලකාගේ පියාගේ චරිතය. නමුත් ඒක දෙවෙනි අංකයෙන් එහාට විකාශනය වෙන්නේ නැහැ. ඒ වගේම උතුරු මදුරාවේ රජතුමා සහ සැඩොල් තරුණයා ස්වර්ණතිලකා වස්තුවට අනුව ගත්තාම නම් ඒ සැඩොල් තරුණයා ස්වර්ණතිලකාට ප්‍රේමය ප්‍රකාශ කරාම ස්වර්ණතිලකා කියනවා ඉහළ කුලයේ අය විතරයි ප්‍රාර්ථනා කරන්නේ කියලා. ඒ වෙලාවේ රජතුමා ගාවට ඇවිල්ලා කියන්නේ වීණාව මුසුන් පිහිටවල සුසර කළා ලලනා නනානි චලලෝචනානි තරුණා රුණානි චලිතාදරාණි ආදි වශයෙන් මෙන්න මේ වගේ සුන්දර කාන්තාවක් කුලවතුන් ප්‍රාර්ථනා කරනවා. මෙහෙම කිව්වට පස්සේ රජතුමා බ්‍රාහ්මණයාගෙන් අහනවා ස්වර්ණතිලකාගේ පියාගෙන් අහනවා මේක ඇත්තක්ද කියලා. ඔව් කිව්වහම එනම් පුළුවන් නම් අන්න උද්දාල බ්‍රාහ්මණයා ඉන්නවා හවල් තැන ගිහිල්ලා ඔහු වසන් කරගන්න කියලා මෑයට කියන්නේ. පොඩි අභියෝගයක් දෙන්නේ. ඒ වගේම අර තරුණයත් තමන් මුණ පාපු අත්දැකීමක් තමයි සෞන්දර්යාත්මක ලෙස රජුරවන්ට කියන්නේ. ගතු කීමක් නෙමෙයි එතන ඇත්තටම වෙන්නේ. එතකොට මේ ස්වර්ණතිලකා වස්තුවට අනුව ගත්තාම නම් රජුරෝ සහ සැඩොල් තරුණයා කිසියම් තරමකට මේ සාධාරණ චරිත ලක්ෂණ ඇති අය හැටියට තමයි නිරූපණය වෙලා තියෙන්නේ. හැබැයි මේ නාට්‍යයට අනුව ගත්තාම නම් සැඩොල් තරුණයා තමන්ට ස්වර්ණතිලකා අකමැති වීම පිළිබඳ කේන්තියෙන් කේලම් කියන රජුරවන්ට ඒ වගේම රජුරෝ කිසි දෙයක් විමසා බලන්නේ නැතුව වුන් අත්නෝමතික ලෙස පිටුවහල් කරන ඒ වගේ තත්ත්වයක් දකින්න. එතකොට මේ චරිත දෙක නාට්‍ය තුල යම් දුර්වලත්වයකට පත්වෙච්ච බවක් පේනවා. හැබැයි ඒක නාට්‍ය අසාර්ථකත්වයක් වෙන්නේ නැහැ. මොකද නාට්‍යයේ මුඛ්‍ය කතා පුවතින් පරිබාහිරව තමයි මේ චරිත දෙක තියෙන්නේ. ඒ නිසා ඒ චරිත දුර්වල වීම කියන එක නාට්‍යයේ සාර්ථකත්වයට බලපාලා තියෙනවා කියලා අපිට කියන්න පුළුවන් කමක් නැහැ. නාට්‍යයේ සාර්ථකත්වයක් හැටියට කුතුහලය දැනවීම. කුතුහලය කියන්නේ මින් අනතුරුව කුමක් වෙයිද කියන කාරණේ. ස්වර්ණතිලකා දැක්කට පස්සේ බමුණා තුල ඇතිවෙන කැළඹීම. ඊට පස්සේ බමුණා ස්වර්ණතිලකාට ප්‍රේමය ප්‍රකාශ කරනවා. ස්වර්ණතිලකා ඇගේ ප්‍රේමය ප්‍රකාශ පිළිගනීද? ඔවුන්ගේ ප්‍රේමය මොන විදියට පවතීද? ඒතර බමුණා එයත් එක්ක ප්‍රේමයෙන් එකතු වුණාට පස්සේ රාජසේවයට හෝ ශිල්ප දීමට යන්නේ නැහැ. එතකොට ශිෂ්‍යයන් මොන විදියට ක්‍රියාත්මක වෙයිද? ඒක ස්වර්ණතිලකාට මොන විදියේ බලපෑමක් කරයිද? අන්තිමට ශිෂ්‍යයෝ ස්වර්ණතිලකා මරවනවා. ඊට පස්සේ බමුණා මොන වගේ ප්‍රතිචාරයක් දක්වයිද ශිෂ්‍යයන් සම්බන්ධයෙන්? ශිෂ්‍යයන්ට සමාව දුන්නාට පස්සේ බමුණාගේ අවසාන තීරණය මොකක් වේද? කලින් වගේ ශිෂ්‍යයන්ට උගන්වගෙන රාජසේවය කරමින් ඉඳීද? නැත්නම් ස්වර්ණතිලකා ගැන හිත දුක් විඳීද? අපේ හිතේ කුතුහලයක් ඇති වෙනවා. මෙන්න මේ කුතුහලයත් එක්ක තමයි අපි නාට්‍ය රස විඳින්න පෙළඹෙන්නේ. ඉතින් කුතුහලය සහිතව අවස්ථා සිදුවීම් පෙළ ගැස්වීම මේ නාට්‍ය සාර්ථකත්වයක් හැටියට අපිට හඳුනා ගන්න පුළුවන්. ඒ වගේම නාට්‍ය ධර්මී ලක්ෂණ මේ පින්තූර තුනක් තියෙනවා පැත්තකින්. ඔබ දන්නවා මේ ඉන්නේ එදිරිව සරච්චන්ද්‍රයන්, මේ ඉන්නේ ජයන්ත අරවින්ද මහත්මයා ප්‍රේමතු ජයතිසෝකෝ නාට්‍යයේ සංගීතය නිර්මාණ කරපු ශිල්පියා. මේ ඉන්නේ එහි මුල් නිෂ්පාදනයේ උද්දාල බ්‍රාහ්මණයාගේ චරිතය රඟපාපු නොබෝදා අපේ අතරින් වියවුණු ජයලත් මනෝරත්න. මේ තුන්දෙනාගෙන් මෙතුමා පමණයි තැනට විරුද්ධ වියේ වුණත් අපිත් එක්ක ජීවත් වෙලා ඉන්නේ වාග්යකට. නාට්‍ය ධර්මී ලක්ෂණ දැන් භරතමුනිගේ නාට්‍ය ශාස්ත්‍රයේ නාට්‍ය ශෛලීන් ගැන කියනවා ලෝක ධර්මී සහ නාට්‍ය ධර්මී කියලා ප්‍රධාන ශෛලීන් දෙකක්. ලෝක ධර්මී ශෛලියේදී දැක්ුණේ ලෝක සභාවට වඩාත් නැඹුරු විදියට ඇඳුම් පැළඳුම් වේදිකා පසුතල සංවාද හැසිරීම් ආදී දක්වන ශෛලිය. නාට්‍ය ධර්මී කියලා කිව්වේ ලෝක සභාවට වඩා වෙනස් යන මුද්‍රා ඒ වගේම සංවාද ස්වරූපයන් දක්වන සමහරලාට අතිශෝක්තියෙන් යුක්ත අවස්ථා ඉදිරිපත් කරන ශෛලිය. ගීතවත් සංවාද නාට්‍ය ධර්මී ලක්ෂණයක්. ඒ වගේම සූත්‍රධාර හා අත්වල යොදා ගැනීම නාට්‍ය ධර්මී ලක්ෂණයක්. ලෝක ධර්මී නාට්‍ය නම් සංවාද නාට්‍යනේ. ඒක සාමාන්‍ය මේ ගද්‍ය දෙබස් වලින් තමයි නාට්‍ය විකාශනය වෙන්නේ. වේදිකා පසුතලයක් නැහැ නාට්‍ය ධර්මී ශෛලියේදී. පාත්‍රයන්ගේ සහ ඒ සූත්‍රධාර අත්වල ආදීන්ගේ ගායනා වලින්ම තමයි මේ පසුතලය මොකක්ද කියන එක ශිල්ප ශාලිකාවද උද්දාල බ්‍රාහ්මණයාගේ මැදුරද වීතියේ සිද්ධ වෙන දෙයක්ද ස්වර්ණතිලකාගේ චිතකය ළඟ සිද්ධ වෙන දෙයක්ද කියන එක දැක්වෙන්නේ.
ඒ වගේම අභිනය භාවිතයේ විශේෂතා සාමාන්‍ය ලෝකධර්මීය නාට්‍යයට වඩා අතිශයෝක්තියක්. කියන්නේ මුද්‍රා භාවිත කිරීම මේ පාද තාල නර්තන රිද්මයන් භාවිත කිරීමක් දකින්න ලැබෙනවා. ඒ වගේම ගීත නාටක ශෛලිය කියන එකත් ඒක නාට්‍ය ධර්මී ලක්ෂණයක්. ලෝක ධර්මී ශෛලිය නම් හුදෙක් සංවාද පමණයි දැක්වෙන්නේ. ඉතින් මේ වගේ නාට්‍ය ධර්මී ශෛලිය අනුව තමයි නාට්‍ය ඉදිරිපත් වෙන්නේ. ඉතින් ඔබට ඒ කරුණු හඳුනාගෙන විග්‍රහ කරන්න හැකි වෙන්න ඕන. ගැටුම් අවස්ථා නාට්‍යයක සාර්ථකත්වයට ඉවහල් වන සාධකයක් තමයි ගැටුම්. ගැටුම් කිව්වේ එකිනෙකට ප්‍රතිවිරෝධී බලවේග දෙකක් මුණ ගැස්සෙන්න සලස්වලා ඒ තුලින් මතු කර දක්වන ප්‍රතිවිරෝධතාව. බලවේග දෙකක් එකිනෙකට මුණ ගැස්සනවා ඒ තුලින් මතුවෙන ප්‍රතිවිරෝධතාව. මිනිසුන් අතර ගැටුම්, මිනිසුන් හා සමාජයක් අතර ගැටුම්, මිනිහෙක්ගෙම එක මිනිසෙක්ගෙම සිතුවිලි අතර ගැටුමක්, අදෘශ්‍යමාන බලවේගයක් සමග ගැටුම්, විවිධාකාර ගැටුම් නාට්‍යයක් පුරාවට තියෙන්න පුළුවන්. ඒ ගැටුම් රාශියක් මැද්දේ එක මුඛ්‍ය ගැටුමක්, ප්‍රධාන ගැටුමක් තියෙන්න පුළුවන්. ඒ ප්‍රධාන ගැටුම ටිකෙන් ටික විකාශනය වෙලා උපරිම අවස්ථාවට, උච්චතම අවස්ථාවට පත් වෙනවා. අන්නේ වෙලාවේ මේ ගැටුම මොන පැත්තට පෙරලෙයිද කියලා අපිට හිතා ගන්න බැරි වෙනවා. ඒක තමයි නාට්‍යයේ තියෙන උපරිම අවස්ථාව, උච්චතම අවස්ථාව, උපරිම අන්තය කියලා අපි දක්වන්නේ. ඒක ඕනනම් අපිට ප්‍රේමතු ජයසෝකෝ නාට්‍ය කියන්න පුළුවන්. මේ ස්වර්ණතිලකාගේ මරණයෙන් පස්සේ උද්දාල බ්‍රාහ්මණයා ඇගේ සෑයට පැනලා තමන්ගේ ජීවිතෙත් නැති කරගන්න අවස්ථාව. එතකොට ප්‍රේමතු ජයසෝකෝ නාට්‍යයේ ශිෂ්‍යයන්ගේ අදහස් අතර ගැටුම් කීපයක් නිරූපණය කරලා තිනවා. පළවෙනි අංකයේ ඊට පස්සේ ස්වර්ණතිලකාගේ මරවන අවස්ථාවේදීත් ඒ වගේම තමන් ගුරුවරයාගේ නොපැමිණීමෙන් මොකක්ද ඊට පස්සේ ගන්න තීරණය කියන එක සම්බන්ධ. උද්දාල හා ස්වර්ණතිලකා අතර ඒ ප්‍රේමය පිළිගැනීම ආදිය මුල් කරගෙන ප්‍රේමය ප්‍රකාශ කිරීම මුල් කරගත්තු ගැටුම් අවස්ථා. ශිෂ්‍යයන් හා ස්වර්ණතිලකා අතර ගැටුම් අය පිටතට කැඳවලා ඇතාලවා මරවන අවස්ථාවේදී. ශිෂ්‍යයන් සහ බ්‍රාහ්මණයා අතර ගැටුම් අවස්ථා පළවෙනි අංකයේ සහ අවසාන ස්වර්ණතිලකා මැරෙව්වට පස්සේ අවස්ථාව. ඒ වගේම බ්‍රාහ්මණයාගේම සිතුවිලි අතර ගැටීම. ආරම්භයේ ඉඳලාම බ්‍රාහ්මණයාගේ සිතුවිලි අතර ගැටුම ප්‍රබලව විකාශනය වෙනවා නාට්‍ය පුරා. ඒ වගේම වෙනත් සංකල්ප අතර ගැටුණුත් නාට්‍යක තියෙන්න පුළුවන්. මේ නාට්‍ය සෛද්ධාන්තික ඥානය, ඒ කියන්නේ ශිල්ප ඥානය හා ප්‍රායෝගිකත්වයේ අතර ගැටුම. ශිල්ප ඥානි බ්‍රාහ්මණයා පරාජයටපත් වෙන්නේ මෙන්න මේ ගැටුමින්. ඔහු ශිල්ප ඥානය ලබාගත්තු උගතික් ශිෂ්‍යයන්ටත් ඒවා උගන්වලා තිබුණා. හැබැයි ප්‍රායෝගික ජීවිතයේ ඒක නෙමෙයි. ප්‍රායෝගික ජීවිතයේ දකින්නේ ස්වර්ණතිලක. හැබැයි මේ ප්‍රායෝගිකත්වය පිළිගන්න, ඒකට අනුගත වෙන්න බැරි නිසා හුදු ශිල්ප ඥානයෙන් යුක්තව කටයුතු කරන සමබරව මේ ස්ත්‍රී පුරුෂ සබන්තා සමාජය තුළ පවත්වාගෙන යන අසමත් වෙච්ච බ්‍රාහ්මණයා විපතටපත් වෙනවා. එහි අවසානයේ ඔහුගේ ජීවිතය පවා ඔහු අහිමි කරගන්නවා. ඉතින් මේ ගැටුමත් නාට්‍ය තුළ සාර්ථකව නිරූපණය කරලා තියෙනවා. ඒ වගේම රස දැනවීම. රස කියලා කියන්නේ නිර්මාණයක ඇති ආස්වාදනීය ගුණය. භරත මුනිවරයාගේ නාට්‍ය ශාස්ත්‍රයේ ශෘංගාර, හාස්‍ය, කරුණ, අద్భుත, වීර, භයානක ආදී රස 8ක් ඉදිරිපත් කරලා තියෙනවා නාට්‍ය කලාවට අදාළව. පස්සේ කාලෙක නවනලු රසය ආදී වශයෙන් ඒවා තවදුරටත් විකාශනය වෙනවා. ප්‍රේමතෝ ජාතිසෝකෝ නාට්‍යෙත් ඒ රසාවහ අවස්ථා, රස සංකල්පයට අනුගත වෙච්ච අවස්ථා අපට හඳුනා ගන්න පුළුවන්. ශෘංගාර රසය කියලා කිව්වේ ස්ත්‍රී පුරුෂයන්ගේ ප්‍රේමෙන් එක්වීම, වෙන්වීම සම්බන්ධ අවස්ථා. ඒකට උද්දාල ස්වර්ණතිලකා දෙදෙනාගේ සංවාද දැක්වෙන අවස්ථාවන් ශෘංගාරයට නිදර්ශන ලෙස දක්වන්න පුළුවන්. ඒ වගේම දුවයි ඇතෙක් වීදි දිගේ කියලා අර අසල වීදියේ ඇතෙක්ගේ සිදුවීමක් ගැන ශිෂ්‍යයන් ස්වර්ණතිලකාට වර්ණනා කරන අවස්ථාවේ අద్భుත කියලා කිව්වේ විස්මයජනකදී දක්වන වර්ණනා. රෞද්‍ර කිසියම් කෙනෙකුගේ බිහිසුණු ක්‍රියාවක් මුල් කරගෙන රෞද්‍ර රසය උපදින්නේ. ශිෂ්‍යයන් ස්වර්ණතිලකා මැරවීමට කටයුතු කිරීමෙන් ඒ රෞද්‍ර හැඟීමක්, රෞද්‍ර රසයක් උපදිනවා. කරුණ රසය කියලා කිව්වේ ශෝකය සම්බන්ධ රසය, ශෝකය මුල් කරගෙන ඇතිවන රසය. ස්වර්ණතිලකාගේ හා බමුණාගේ මරණය සිද්ධ වෙන ආකාරය ශෝකය දනවනවා, කරුණ රසය උපදවනවා. ඒ අනුව ගත්තාම මේක ශෝක ජනක නාට්‍යයක්, එහෙම නැත්නම් ශෝකාන්ත නාට්‍යයක් හැටියට අපිට හඳුනා ගන්න පුළුවන්. මේ ක්‍රියාකාරකම් ඔබේ ගුරුවත් පොතේ දක්වලා තියෙනවා. ඒ අනුව බලන්න ඔබට පිළිතුරු කළමනාකරණය කරගන්න පුළුවන් වෙයිද කියලා පරිශීලනීය ග්‍රන්ථත් එහි දක්වා තිබෙනවා. අද අපි සාකච්ඡා කළේ ප්‍රේමතෝ ජායති සෝකෝ නාට්‍යයේ දෙවන සහ තුන්වෙනි අංක පෙළගස්වා ඇති ආකාරයත්, මූලාශ්‍රයෙන් නැත්නම් ස්වර්ණතිලකා වස්තුවෙන් එහි සමාන අසමාන වන අවස්ථා ගැනත්, චරිත නිරූපණය හා වෙනත් විශේෂතා ගැනත් අපි සාකච්ඡා කළා. ඉතින් මේ දැනුම ඔබේ උසස් පෙළ විභාගයේදී
ඔබට ප්‍රයෝජනවත් වෙයි. ඒ වගේම මේ ගැන තවදුරටත් දැනුම සොයාගත්තොත් ඔබට නාට්‍ය කලාවට සම්බන්ධ රසවින්දනය ඔබේ දියුණු කරගත්තොත් ඔබේ ජීවිතය සෞන්දර්යාත්මකව අවබෝධයෙන් යුක්තව ගත කරන්න පුළුවන්කම ලැබෙයි කියලා බලාපොරොත්තු වෙනවා. ආයුබෝවන්.